අද මාතෘකාව හැටියට අනුස්සය කියන කෙලෙස් පිළිබඳ යම් කිසි තීරුම් කිරීමක් කරන්න උත්සාහවන්ත වෙන්නේ. සමහර අය අහලා තියෙන මේ අනුස්සය කියනකොට කෙලෙස් අනුස්සය කියන්නේ සිත යට සැඟවුණු කෙලෙස් කියලා තමයි බොහෝ අය මේ තේරුම් අරගෙන තියෙන්නේ. ඇත්තටම මේ සිත යට එහෙම කෙලෙස් සැඟවිල්ලක් වෙලා නැහැ. එහෙම එකක් නැහැ. ඒ කියන්නේ තමා කෙලෙස් කියන දේ හේතු සකස් වෙනකොට මේ උඩට එන ගතිය. ඒක නිසායි අපි මේ අනුසය වශයෙන් කෙලෙස් තියනවා කියලා කියන්නේ. ඒ කියන්නේ හේතු සකස් වෙනකොට පරිසරය සකස් වෙනකොට උඩට එනකොට. එහෙම නැතුව මේ කෙලෙස් සිත යට සැඟවිලා ස්ථිර වශයෙන් පදියම් වෙලා එහෙම දෙයක් මෙතන නැහැ. අනුසය වශයෙන් තියෙන එක ටිකක් උඩට ආවම සිත අපි කියනවා සිතේ කේන්තිය වෛරය ලෝභය තියෙනවා. ඊට පස්සේ කේන්තිය හරි මොන හරි තව ටිකක් වැඩි වුණාම ඒකෙන් අපි බනිනවා ගහන්න යනවා. කියන්නේ කයෙන් වචනයෙන් ක්‍රියා කරන්න පෙළඹෙනවා. ඒක තමයි ඔය කෙලෙස් මට්ටම් 3 පැහැදිලි වෙන්නේ. එතකොට ඒ හැම දෙයක්ම සකස් වන දේවල්. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වන දේවල්. එතන පටිච්ච සමුප්පන්නයි. ඒ කියන්නේ ප්‍රත්‍ය ඒ අවස්ථාව අනුව සකස් වෙන දේවල්. නමුත් මේ අවස්ථාව අනුව සකස් වෙන්නේ හේතු ප්‍රත්‍ය ටික සකස් වෙනකොට. ඒ කියන්නේ අවශ්‍ය පරිසරය ප්‍රත්‍ය වෙනකොටයි සිත සකස් වෙලා ඔය මට්ටම් 3ම එන්නේ. මේ අනුසය වශයෙන් තියෙන කෙලෙස් සිතට එනවා. සිතේදී සංවර වෙන්න බලනවා. එහෙම නැත්නම් සිතෙන් සංවර වෙන්න, ඒ කියන්නේ සිත සංවර වෙන්න බැරි නම් ඊට වැඩිය උච්ච අවස්ථාවකට ගිහින් කයෙන් වචනයෙන් ක්‍රියා කරන්න පෙළඹෙනවා. දැන් ඔය අවස්ථා තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. නමුත් මේ සිත යටම සැඟවිලා තියෙනවාම ස්ථීර වශයෙන් පැල්පදියම් වෙලා තියෙනවාද කියලා කෙලෙස් නොහොත් සංයෝජන එහෙම කතාවක් නැහැ. නමුත් අපි අර විවාහයේදී අපි ඒක තේරුම් කරන්න ඕන නිසායි එහෙම කියන්නේ. දැන් මේ කෙලෙස් සකස් නොවි, ඒ කියන්නේ මේ කෙලෙස් උඩට පැමිණෙන්නේ නැහැ කියලා කියන්න බෑ. යම් කිසි දෙයක් සකස් වෙනකොට සංයෝජන Tamanට තියෙන බව Taman දැනගන්නවා. එහෙම නෑ කියන්න බෑ. දැන් අපි බලමු ඒ සංයෝජන කියන ඒවා එහෙම නැත්නම් කෙලෙස් කියන දේවල් Taman තුල තියෙන බව සෑම කෙනෙකුටම තේරුම් ගන්න බලන්න ඕනේ. ඒක තමයි ඉස්සෙල්ලම වැදගත් දේ. තමාට මෙන්න මේ වගේ කෙලෙස් තියෙනවා. මෙන්න මේ වගේ සංයෝජන ලෝභ දේශ මොහ රාග දේශ මොහ මේ දිට්ටි වැරදි දිට්ටි තියෙනවා. එතකොට උද්දච්චකම තියෙනවා. සිතේ විසිරුණු බව තියෙනවා. ඒ ආකාරයට තමන් වර්තමාන සිතේම ඒක තේරුම් ගන්න බලන්න ඕනේ. එතකොට ඒ සිත සැකසීමක් නෙවෙන්නේ. දැන් මේ සිත සැකසෙන සෑම විටම අතීත අනාගත වර්තමාන ගතිය තමන් ඒකත් එක්කම තමයි සිත එන්නේ. අතීතේ මම හිටියා කියන ගතිය වර්තමානයේ තමා ඉන්න බව තේරෙනවා. අනාගතයට යයි කියන ගතියක් තියෙනවා. සහස්සත දිට්ඨිය. එතකොට මේ වර්තමානයේ ඉන්නවා කියන ගතිය වර්තමානයේ ඉන්නවා කියන හුරුව ගොඩ නැගෙන්නේ පටිච්ච සමුප්පන්නව මේ සිත. ඒ කියන්නේ හේතුඵලයි හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන අදහස මේ දේ Tamanට ප්‍රඥාවෙන් නොදැකීම. ඒ කියන්නේ වර්තමානයේ තමා ඉන්නවා කියලා දැනෙනවා.
වර්තමානයේ මම ඉන්නවා කියන ගතිය මම විඳිනවා කියන ගතිය දැනෙනවා. ඒක දැනෙන්නේ මේ හේතු සකස් වෙන බව හරියාකාර නොදන්න නිසා. ඒ වගේම මේ අතීත අනාගත වර්තමාන කියන අවස්ථා තුනේදීම නිත්‍ය ස්වરૂපයක් අල්ලනවා. ඒ කියන්නේ අනිත්‍ය ස්වરૂපයෙන් බැහැර වෙනවා. අනාත්ම ස්වરૂපයෙන් බැහැර වෙනවා. එතකොට මේ ස්වરૂපයන්ගෙන් ඒ වර්තමාන සිත බැහැර වෙන්න මේ වර්තමානයේම සත්‍ය වෙලා වර්තමානයේම කෙලෙස් වලට අනුසය වශයෙන් තියෙන කෙලෙස් ටිකට මේ තමන්ගේ කාර්ය කරන්න පහසු වෙලා තියෙනවා. ඒක මේ අවිජ්ජාව පෙරදරි කරගෙන යන ගමනක්. ඒ කියන්නේ මේ විඥාණය කරන මුලාව ප්‍රඥාවෙන් දැක ගන්න බැරි ගතිය. එතන විඥානයේ කරන මුලාව ප්‍රඥාවෙන් පටිච්ච සමුප්පාදය දැක ගන්න බැරි ස්වરૂපය. තව විදියකින් කිව්වොත්. එතකොට මේ පටිච්ච සමුප්පාදය කියන දේ අපි ලෝකෝත්තර වශයෙන්, ඒ කියන්නේ වර්තමාන සිතේ තේරුම් කරනවා. ඒක ඒ සිතේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. නමුත් ඒ පටිච්ච සමුප්පාදය ප්‍රඥාවකින් දකින පටිච්ච සමුප්පාදය නෙමෙයි. ඒක අපි සාමාන්‍ය මේ මාර්ගයේ යනකොට මෙන්න මෙහෙම තමයි මේ නාම රූප හැසිරෙන්නේ කියලා පෙන්වන ගතිය. ඒ පෙන්වන ගතිය තුල, ඒ පෙන්වන ස්වરૂපය තුල අර කෙලෙස් ටික තාම තියෙනවා. එහෙම පෙන්වුවාට. නමුත් ඔය පටිච්ච සමුප්පාදයේ තීක්ෂණ ඥානයකට හසු වෙන තැනයි මේ හරියටම මේ සිතේ ක්‍රියාකාරීත්වය මේ පටිච්ච සමුප්පන්නව සිදු වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රත්‍ය වලින් ගොඩ නැගෙනවා නේද කියන අදහස මේ දැක්ම එන්නේ ඒ ප්‍රඥාවට. ඒකට එහෙම දකින්න දෙන්නේ නැති මං කිව්වා වගේ අර අතීත වර්තමාන අනාගත තමන් හිටිය දැනුත් ඉන්නවාම අනාගතේ ඉඳීවි කියන ගතියම තමයි වළක්වලා තියෙන්නේ. ඊට අමතරව සිතේ නিত্য ස්වરૂපයක් දකින්න. හැමදේම නිට්ටයයි කියලා අල්ලන්න පෙළඹෙනවා. ඒක මේ ආත්ම ස්වરૂපයක් තියෙනවා කියන ගතිය තියෙන. ඒ නිසා දැඩිව ඒකට මම කියලා අල්ල ගන්නවා. ඒක සක්කාය දිට්ඨිය තියෙනවා. සක්කාය දිට්ඨිය තමයි ප්‍රධාන හේතුව. මේ පටිච්ච සමුප්පන්නව ඒ කියන්නේ ප්‍රත්‍ය වලින් මේ සිත ගොඩ නැගෙනවා කියන දේ දැක ගන්න බැරිකම. අවබෝධ කරගන්න බැරිකම. දැන් කොහොමද මේ අවබෝධය අපි දියුණු කරගන්නේ? අන්න එතනයි වැදගත් දේ අපිට. දැන් මෙහෙම වුණාට මේ අවබෝධය කොහොමද අපි දියුණු කරගන්නේ? අන්න එතන ලොකු ගැටලුවක් සෑම දිනාටම තියෙනවා. කොහොමද අපි මේක දැකගන්නේ කියන දේ. දැන් අපි සාමාන්‍ය සිත දිහා සිත විදර්ශනා කරොත් අපිට මේ නාම රූප වෙන් වෙලා යන දේ දැක ගන්න එක තමයි මූලිකව වැදගත්. මේ සිතේ මගේ සිතේ ඇතිවෙන වේදනාව මොකද්ද? මගේ සිතේ ඇතිවෙන සංඥාව මොකද්ද? මේ වර්තමාන සිත තුලම තමන්ගේ සිතේ යථා ස්වરૂපය මේ ඉන්න ගමන් දැක ගන්න උත්සාහවන්ත වෙනවා. හැකි සෑම විටම ඒක දැක ගන්න බලනවා. ඒකට මේ යෝනිසෝ මානසිකාරයෙන්ම ඉඳලා මේ එන අරමුණ නිසා තමන් තුළ ඇතිවන සිතේ චෛතසිකවල ස්වභාවය හැකි පමණ දැක ගන්න බලනවා. එතකොට සෑම විට මේක කරන්න බලනවා. මොකද්ද මේ වෙන්නේ කියන දේ. එතකොට අපි සාමාන්‍ය දෙයක් දැක්කම දැන් හැමතැනම තියෙන අම්මා කියන දකින දේ තුල අම්මා කියලා දකින දේ තුල තමන්ගෙන් ගොඩනගා ගන්න නාම රූප ක්‍රියාවලිය තේරුම් ගන්න බලන්න. එතකොට මේ නාම රූප ක්‍රියාවලිය කියන්නේ පටිච්ච සමුප්පාදය අපිට සාමාන්‍ය කියන පටිච්ච සමුප්පාදය ඇත්තටම. නමුත් එතන නෙමෙයි හරිම දැක්ම තියෙන්නේ. ඒක අපි ඉගෙන ගන්න දේ. නමුත් ඒක අපිට උපකාර වෙනවා මේ නාම රූප ක්‍රියාවලිය තමාගේ සිත තුළ ඇතිවන විදිය තේරුම් ගන්න. එතකොට මේ නාම රූප
පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන ප්‍රත්‍ය නිසා ගොඩනැගෙන ආකාරය පිළිබඳ තමාට අදහසක් ඇති වෙනවා. එතකොට අර අනාගතයේ නිට්ටය වුණු ස්වභාවයත් මේ වර්තමානයේ නිට්ටයයි කියන ස්වභාවයත් අතීතයේදී නිට්ටයයි තමන්ගේ සිත තමන් නිට්ටයයි හිටියමයි මේ තමාමයි යන්නේ කියන ගතිය ලිහිල් වෙන්න ගන්නවා. මොකද වර්තමානයේ පටිච්ච සමුප්පන්න ස්වરૂපය තමන් ටික ටික තේරුම් ගන්නවා. එතකොට මේ කෙලෙස් පිළිබඳ කෙලෙස්යක් තියෙන බව තේරෙනවා. නමුත් කෙලෙස් සකස් වීම පිළිබඳ අවබෝධයක් එනවා. එතකොට ඇත්තට එහෙම වෙන්න මේ සංයෝජන ටිකෙන් වෙන හානිය අවම වෙනවා. ඒ කියන්නේ මේ සංයෝජන නොත් අනුසය වශයෙන් උඩට එන කෙලෙස් ටික අවබෝධය නිසායි එම හානිය අවම වෙන්නේ. කියන්නේ මේ සිත සැකසෙනකොටම අවබෝධයේ පෙරට එනවා. එතකොට ඒක කියන්නේ අවිජ්ජාව දුරු වීගෙන යනවා. එහෙම දුරු වීගෙන යනකොට මේ සිතේ මට්ටම් තුනට අනුසය වශයෙන් තියෙන කෙලෙස් වලට මේ උඩට එන්න දෙන ඉඩකඩ ඇහිරෙනවා. එතකොට අර ඒක තමයි අපි කියන්නේ අර සංයෝජන ප්‍රහීන වෙන මාර්ගයකට යනවා කියලා. නමුත් ඒ කරන දේ සාමාන්‍ය ලෞකික විදිහටමයි කරන්නේ. නාම රූප දැක්කන ක්‍රියාවලිය කියන්නේ ඒක ලෞකිකයි තාම. ලෝකෝත්තර කියන්නේ ඒ ලෞකිකයි කියන්නේ තර සාමාන්‍ය පටිච්ච සමුප්පාදය පිළිබඳ දකින තම සිත තුළින්ම දකින සකස් වීම. ඒක නිවන් දැක්ක ඒක මාර්ගඵලයකට ආව කියලා කියන්නේ නැහැ. හැබැයි මේ මාර්ගයේ යනවා. එතකොට නාම රූප හැකිපමණ වෙන් වී දකින ප්‍රමාණය මත දිනක් එනවා ප්‍රඥාව උපවත් වෙලා ඥානය දියුණු වෙලා සැබෑම වූ ලෝකෝත්තර පටිච්ච සමුප්පාදය අවබෝධ වෙන්න. ලෝකයෙන් එතර වෙන සිත අවබෝධ වෙන්න. මේ ගමන යන්නේ ප්‍රඥාවක් ඔස්සේ යන දෙයක්. ඒ අවබෝධයක් යන්නේ. අවබෝධය තුලට මේ අතීත අනාගත වර්තමාන තමා ඉන්නවා කියන ගතිය නැහැ. එහෙම එකක් හිටින්නේ බෑ. හැබැයි වර්ධවා ගන්න එපා. එහෙම එකක් හිටින්නේ නැත්තේ මේ කෙලෙස් ඔස්සේ යන ගමනකින් පමණයි. එහෙම නැත්නම් මේ කනවා බොනවනේ අපි නෑ කියලා කියන්න බෑනේ පුද්ගල ස්වરૂපයක්. ඒක නිසා ඒක පටලව ගන්න එපා. සංයෝජන පැත්තෙන් යනකොට රාග දේශ මොහ ෂය කිරනවා කියන්නේ සංයෝජන ප්‍රහීන කිරීමක් කරන්නේ. ඒක මේ ප්‍රඥාව නැමැති තියුණු ආයුධයකින් කපා දැමීමක් වෙන්නේ. එතකොට ඒ අය මේ ආර්ය ඵලයට පැමිණි අය දන්නවා මේ සංයෝජන ටික නැහැ දැන්. නැහැ කියන්නේ ඉස්සෙල්ලා තිබුණා කියලා දන්නවා. ඒ තිබුණේ ඇයි පටිච්ච සමුප්පන්නව සිත හට ගන්න බව නොදන්න තාක්කල් ඒ සංයෝජන ටික තිබුණා කියලා දන්නවා. එතකොට එහෙම තිබුණ ආකාරය නොදැනුවත්කම නිසා හැමතිස්සෙම මේක තිබුණා කියලා හිතුණා. නමුත් දැන් තේරෙනවා මේ සංයෝජන ටික අවබෝධයක් නිසා මෙහෙම උඩට එන්නේ නැහැ. උඩට එන්නේ නැහැ. ඒක උඩට කිසි දිනක නැවත උඩට නොයන පරිදි ප්‍රඥාව නැමැති තියුණු ආයුධයෙන් තියුණු අපවත් වූ ඥානයකින් ඒක විනාශ කරලා තියෙන. ඒක නිසා කිසි දිනක ඒ සංයෝජන උඩට එන්නේ නැහැ. ඒක නිසා මේ ගමනේ වැදගත් මේ සංයෝජන ටික ප්‍රහීන වෙනවද කියන එකයි. දස සංයෝජන ටික ප්‍රහීන වෙනවා කියන තැන ප්‍රඥාවනෝත් ඥානයක් පහළ වෙලා තියෙනවා. ඒ ප්‍රඥාවනෝත් ඥානය පහළ වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පන්නව මේ සිත වර්තමානයේම ගොඩ නැගෙනවා කියන අදහස. ඒ අවබෝධය. ඒ අවබෝධය තියෙන කෙනෙකුට අතීත අනාගත කියන දේ බොරු වෙනවා. මොකද වර්තමානයේම සකස් වීමක් නිසා අතීත අනාගතේ තිබ්බ අවිජ්ජාවක් ඒගොල්ලොන්ට නැහැ. අතීත අනාගතය පිළිබඳ අවිජ්ජාවක් ගොඩ නැගෙන්නේ නැහැ. මොකද වර්තමානයේත් වෙන්නේ පටිච්ච සමුප්පන්නව. වර්තමානයේ සිට පටිච්ච සමුප්පන්නවයි ගොඩ නැගෙන්නේ. අනුසය වශයෙන් තියෙන කෙලෙස් ටික පටිච්ච සමුප්පන්නවයි ගොඩ නැගෙන්නේ කියන අදහස
අවබෝධය තියෙනවා. එතකොට අනුස්සය වශයෙන් තිබ්බ කෙලෙස් ටික දැන් එනකොටත් ප්‍රඥාව පෙරට එනවා. ඇවිල්ලා අනුස්සය වශයෙන් තියෙන කෙලෙස් වලට ඉඩක් නැහැ. ඒකයි ඔය මාර්ගඵල හතරෙම ඒ ඵලයට අදාළව ඇතිවන අවබෝධය. එහෙම නැත්නම් ඥානය. එහෙම නැත්නම් ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් අර ධර්මය පිළිබඳ විමසුම් නොවන තියෙන කෙනෙකුට මේ සිත ගොඩනැගෙන ස්වરૂපය සාමාන්‍යයෙන් නාම රූප ඔස්සේ යන ගමනකදී තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ පටිච්ච සමුප්පාදය අපි ඉගෙන ගන්නවා දැන් අපි ඉගෙන ගන්නවා කියන්නේ අර මාර්ගයේදී සිත වෙන් කරලා දකින සිත වෙන් කරලා තේරුම් ගන්න ස්වરૂපය. පොතක කියන ඉගෙනීම නෙමෙයි. තම සිත තුළම හැකි පමණ විදර්ශනාව දියුණු කරන එක. ඒක නිසා මේ සිත කියන දේ අවබෝධය කියන දෙයට මේ අතීත අනාගත වර්තමාන සිතේ මම ඉන්නවා මම හිටියා කියන ගතිය මේ බොරු වෙලා යනවා. ඒ අවබෝධයට එහෙම නැත්නම් ප්‍රඥාවට. එතකොට අර නිට්ටයයි ආත්මයි කියන ගතිය පවතින්නේ නැහැ. මේක තමයි මේ සිතේ ස්වභාවය. දැන් මේ අවබෝධය දැක ගන්නයි අපහසුයි. අවබෝධයෙන් දැක ගන්න අපහසු. අර අයෝනිසෝ මනසිකාරය කියන්නේ කෙලෙස් වලට තියෙන මේ හුරු වෙලා තියෙන ගතිය. හැම දෙයක්ම විපාක වෙනකොටම ඇහැට යමක් හුරුවක් හැටියටම කෙලෙස්ය මොහොත් අර සිත යට සැකවුණු අනුස්සයට මුල් තැන එනවා ටක් ගාලා. ඒක උඩට එනවා. ඒ සැකසීම තමයි හැමතිස්සෙම දිනන්නේ. ඒක නිසායි මේ සිත හරියට තේරුම් ගන්න අපහසු. ඉතින් ඒක නිසා මේ වර්තමානයේම සිත විදර්ශනා කරන එක තමයි මේ තමා තුළ ගොඩනැගෙන චෛතසිකවල ස්වરૂපය දකින තරමටම තමයි මේක මේ සැකසීමක් වෙන්නේ කියලා තේරුම් යන්නේ. ඒ තේරුම ඒ ලබන අවබෝධයේ උච්චම අවස්ථාවක් තමයි ප්‍රඥාව කියන්නේ. තව ආකාරයෙන් සම්මාදිට්ඨිය දියුණු වෙනවා කියන්නේත් ඒක තමයි. ඒ උච්චම අවස්ථාවේදී පටිච්ච සමුප්පාදය කියන්නේ අවබෝධයක්. ඒක මේ ප්‍රඥාව තුළින් යන ගමනකින් ලබන අවබෝධයක්. ඒක දෙකක්. ඒක මට්ටම් දෙකක්. ඒ නිසා මාර්ගය පුරුදු කරන යන ගමන එක ගමනක්. ලෝකෝත්තර සිතක් පහළ වෙනවා කියන්නේ තව පටිච්ච සමුප්පාදයක සැබෑවුම පටිච්ච සමුප්පන්නව ගොඩ නැගෙනවා කියන දේ දකින්න ඥානයක්. එතකොට අර අතීතයේ අනාගතයේ ගොඩ නැගෙන ස්වરૂපය බොරු වෙලා යනවා. සිතත් සැකසීමක්මයි වර්තමානයේ වෙන්නේ කියලා තීරුම් යනවා. එතකොට නিত্য ස්වરૂපය කියලා තිබ්බ අදහස ගලවලා යනවා. ආත්ම ස්වરૂපයක් පවතින්නේ නැහැ. එතකොට දුක කියන දේ පටිච්ච සමුප්පාදයේ ඔස්සේ දුක කියන දේ අවබෝධ වෙනවා. දුක කියන්නේ අවසාන ගමනේ රාත්‍රිය දක්වා යන චතුරාර්ය සත්‍ය අවබෝධය කියන ගමනට එම පුද්ගලයා යොමු වෙනවා. ඒක නිසා සෝතාපන්න වීම තමයි ඉතා වැදගත්. එතකොට පළමුව සෝතාපන්න වෙන කෙනෙකුට මේ පටිච්ච සමුප්පන්නව සිතේ අනුසය වශයෙන් සංයෝජන ගොඩ නැගෙනවා කියන අදහස එයා ප්‍රඥාවෙන් සිඳ දමනවා. මොකයි ගමන? ඒක නිසා මේ කෙලෙස් තිබ්බා කියලා කියනකොට අතීතයේ කෙලෙස් තිබ්බ බව දන්නවා. තමා තුළ කෙලෙස් තිබ්බ. නමුත් දැන් ඒ අතීතයේ කෙලෙස් තිබ්බා කියලා හිතාගෙන හිටියේ අවිජ්ජාව නිසා. මොකද ඒ ඇත්ත කෙලෙස්වල මේ සිතේ සකස් වීම නොදකපු නිසා. නමුත් වර්තමානයේ සිතේ සකස් වීම දකින්න කෙනෙකුට මේ කෙලෙස් වලට ඉඩක් මෙතන නැහැ. ඒක කෙලෙසයක් සංයෝජනය ප්‍රහීන කළා ඉවරයි. ඒ තිබ්බයි කියලා අවිජ්ජාවෙන් තිබ්බයි කියලා හිතාගෙන හිටිය කෙලෙස් මේ අවස්ථාවේදී ප්‍රඥාවෙන් ගොඩ නැගින්න දෙන්නේ නැහැ. ඒකයි වෙනස. එතකොට මේ අවබෝධයකින් ලබන
පටිච්ච සමුප්පාදය තමයි අපි ලෝකෝත්තර සිත් කියලා කියන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ. ඒ අවබෝධයෙන් ලබන පටිච්ච සමුප්පාදය. එතකොට එහෙම අවබෝධය ලැබපු කෙනෙකුට සෑම විටම සංයෝජන අවබෝධය පෙරට ඇවිල්ලා ඒ කෙලෙස් වලට උඩට එන්න දෙන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. ඒක සැකසෙන්න දෙන්නේ නැහැ කෙලෙස් ටික. මට්ටම් තුනෙන්ම සැකසෙන්නේ නැහැ. ඒක ස්ථිර වශයෙන්ම තමන් ප්‍රහීන කරපු බව දන්නවා. ඕකයි මාර්ගය. ඒක නිසා පටික ස්වરૂපයෙන් ආවත් රාග ස්වરૂපයෙන් ආවත් ඒ ටිකත් මානසිකාර කරලා ඒ කියන්නේ අකුසලයේ අඳුනගෙන යන ස්වરૂපයක් ඔස්සේ ගිහින් මේ අනාගාමි සකදාගාමි අනාගාමි ඵලවලටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඒ විදිහටම තමයි ගමන යන්නේ. ඒක නිසා අපි කුසල අකුසලයේ හඳුනගෙන යන ගමනක් මෙතන තියෙන්නේ. ඒ ගමන මේ වර්තමාන සිත තුළ සැකසෙන ස්වરૂපය හඳුනගන්න එකයි ඉතා වැදගත්. ඒක නිසා මේ සිතම තමයි තමන්ට ගොඩනැගෙන සිතම තමයි මේ ගමන ගෙනියන්නේ. ඒක නිසා මෙම හඬපටිය හොඳට තේරුම් ගන්න බලන්න. එතකොට මේ බණ අහලත් මෙතන තමයි දියුණු කරන්නේ. ඒ කියන්නේ මේ විදර්ශනාව දියුණු කරන මාර්ගය. තව ආකාරයෙන්කොත් මේ සිත දිහා මේ ආකාරයේ යන ගමනකට අපි කියන්නේ විදර්ශනාව. එතකොට ඇස් ටික වහලා විදර්ශනා කරන්නේ මේකම තමයි. අරමුණක් එනවා, ඒ අරමුණ බලනවා, අරමුණ දිහා කමාගේ සිත තුල හැසිරෙන විදිය බලනවා. තමන්ගේ සිතේ චෛතසිකවල ක්‍රියාකාරීත්වය අවබෝධ කරන්න බලනවා. එතකොට ඒක තමයි අපි අර නාම මේ අවස්ථාවේ රූප කියන්නේ අරමුණ කියන්නේ රූපේ. එතකොට ඒ අරමුණ නිසා තමාගේ සිත කොහොමද මේ ක්‍රියා කරන්නේ කියලා දකින්න බලනවා. ඒක තමයි ඊටා වැදගත්. ඉතින් ඇස් අරගෙනත් ඕක තමයි හැකි සෑම විටම කරන්නේ. එහෙම නැත්නම් විවේක ලැබුණු වෙලාවට මේ තමන්ගේ හිත පිළිබඳව විමර්ශනය කරන්නෙත් මේකම තමයි. ඒක නිසා මේ කෙලෙස් පිළිබඳ කෙලෙස් තියනවා තමන්ගේ තුල තියෙන ගතිය අදහස හැමතිස්සෙම සකස් වීමක් මිස ස්ථිර වශයෙන් පැල්පදියම් වූ කෙලෙස් නැහැ. ඒක දැක ගන්න අපහසුකම තමයි අවිජ්ජාව කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද දැක ගන්න අපහසු මේ පටිච්ච සමුප්පන්නව හේතු ඇති කල්ලි පරිසරය සැකසෙනකොට සැකසීමක් වෙන්නේ කියන ගතිය දැක ගන්න ප්‍රඥාවක් දියුණු කරගන්න සම්මාදිට්ඨිය දියුණු කරගන්න තියෙන අපහසුතාවය තමයි අපි සෑම දිනාටම තියෙන්නේ. ඔබ සියලු දිනාටම තෙරුවන් සරණයි.